ආයුබෝවන් ප්‍රවෘත්ති මැදිරියේ සිට මම සඳු නිලියනාරච්චි. ප්‍රථම නවධානීය ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොහොට්ටුව අගමැති සමග නිවැරදි තීන්දුව සඳහා විපක්ෂ නායකගේ සහායත්. අර්බුද විසඳීමට පුළුල් වැඩපිළිවෙලක්. සාකච්ඡා විධිමත්ව. කැබිනට් අමාත්‍යවරු සිව් දිනක් දිවුරති. වැසි සහිත කාලගුණයෙන් ප්‍රදේශ කිහිපයකට බලපෑම්. ආපදා සහන සේවා සූදානම්. පවතින ආර්ථික අර්බුදය විසඳීමට අගමැති රනිල්ගෙන් කඩිනම් පියවර. මහජන බැංකුවේ පීපල්ස් රෙමිටන්ස් වාසි කෝටියයි එවන්නයි දිනන්නයි. රට තුළ පවතින බලශක්ති අර්බුදය කඩිනමින් විසඳීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙක් අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී රට තුළ පවතින බලශක්ති අර්බුදය සඳහා කඩිනමින් විසඳුම් ලබා දීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පැවති මෙම සාකච්ඡාවට සුසිල් ප්‍රේමජයන්ත, කංචන විජේසේකර හා හිටපු අමාත්‍ය සාකල රත්නායක මහතා ඇතුළු විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් එක්ව සිටියා. මේ අතර රට තුළ පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා මූල්‍යාන්තර ලබා ගැනීම සඳහා විදේශ සංසදයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙවන විට සාකච්ඡා පවත්වමින් සිටිනවා. ඒ අනුව ඊයේ පස්වරුවේ ඇමරිකානු එක්සත් ජනපද මෙරට තානාපතිනි හා මෙරට චීන තානාපති සමගද රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා පැවැත්වුවා. එමෙන්ම ඊයේ උදෑසන ඉන්දිය මහ කොමසාරිස්වරයා හා ජපාන තානාපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වූ අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජපාන තානාපති මිසුකොෂි හිදෙකායි මහතා අද ටෝකියෝ නුවර බලා පිටත්ව ගියා. ඊයේ ඉන්දිය මහ කොමසාරිස්වරයා සමග සිදු කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දිය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබා දී ඇති ඇමරිකානු ඩොලර් බිලියනයෙන් යලකණ්ඩේ වීවගාව සඳහා යූරියා මෙට්‍රික් ටොන් 65000ක් ලබා දීමට එකඟතාවය පළ කර තිබෙනවා. එම පොහොර කඩිනමින් මෙරටට ලබා දීමටද නියමිතයි. මේ අතර ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින මෙරට ගොවීන් සහ අවදානම් කාණ්ඩේ ළමුන් සඳහා ආහාර ලබා දීම සඳහා නවසීලන්තයෙන්ද ඇමරිකන් ඩොලර් ලක්ෂ 50ක මූල්‍යාධාරයක් ලබා දීමට තීරණය කර තිබෙනවා. එම මුදල් ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හරහා මෙරටට ලබා දීමටද නියමිතයි. මිත්‍ර රටවල් ගණනාවක තානාපති වූ අනික් නියෝජිතයන් සමග මං ඊයේත් අදත් සාකච්ඡා කරා. ඒ ප්‍රතිචාර හොඳයි. ඒත් අපිට සිදු වෙනවා ඒ රටවල් වලට අපිට අද තියෙන තත්ත්වය දැනුම් දීලා මේ පිළිබඳ සාකච්ඡා කරලා තව දුරට ඒ අදාළ ගිවිසුම් වලට ඇතුල් වෙන්න. ඉන්දියාව වගේ රටවල් එක්ක ඒ වැඩ කටයුතු දැන්ටම ආරම්භ කරලා තියෙනවා. මං හිතන්නේ මේ වැඩ කටයුතු අවසන් කරන්න මාස 2ක් 3ක් යයි. ඉතින් විශේෂයෙන්ම IMF සංවිධානයේ සමගත් ඒ සාකච්ඡා ආරම්භ කළා තියෙන්නේ. ඉතින් අපි ඇත්ත වශයෙන්ම ඊළඟ සති කීපය තුලදී තමයි අපිට අමාරුම කාලේ එන්නේ. මේ රටේ අද වෙලා තියෙන ආර්ථික ප්‍රශ්න නිසා තරුණ හඬක් ඇති වෙලා තියෙනවා. ඒ තරුණ හඬ විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න අපිට වෙනසක් ඕනේ. ඉදිරියට යන්න ඕනේ කියලා. මේ තරුණ හඬේ සංකේතය තමයි ගෝඨාගෝගම. අන්න ඒ ප්‍රදේශය ගැනත් මම පියවර කීපයක් අරගෙන තියෙනවා. මම ප්‍රකාශ කළා තියෙන්නේ අපි ගෝඨාගෝගම ඉවත් කරන්නේ නැහැ කියලා. ඒක අපි ආරක්ෂා කරනවා. මහජන බැංකුවේ පීපල්ස් රෙමිටන්ස් වාසි කෝටියයි එවන්නයි දිනන්නයි. Multiple devices එකවර කනෙක්ට් කළ හැකි internet like a boss SLT Mobitel Fiber. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද සිදු වුණා. ඒ කොටුව ජනාධිපති මන්දිරයේදී හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරෙන් ඉවත් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සිදු වූ පළමු හමුව මෙයයි. මේ රටට අද වෙලා තියෙන අනතුර තමයි මේ රටේ ජනතාවට කන්න නැහැ. රටේ ජනතාවට ගෑස් සිලින්ඩරයක් ගන්න නැහැ. රටේ ජනතාවට වාහනයකට ගහන්න ඉන්ධන නැහැ. ගෙදර දවසකට පැය 4-5ක් විදුලිය විසන්දි වෙනවා. මේ සියලු ආර්ථික දුෂ්කරතා මැද්දේ පටු දේශපාලනයේ මත රැඳිලා මේ සිදු කරන විපක්ෂ දේශපාලනකයන් සිදු කරන මේ කටයුත්ත නිසා තමයි මේ රට දවසින් දවස ආඝාතයට යන්නේ. ඉතින් අපි පක්ෂයක් හැටියට අපි මේ වෙලාවේ තීරණය කර අපේ පටු වාද ભેද අපි පසුවට විසඳගමු. නමුත්
නමුත් මේ වෙලාවේ මේ සම්බන්ධයෙන් එකතු වෙන්න පුළුවන් සියලු දෙනා එකතු කරගෙන තාවර බලවත් ආණ්ඩුවක් ගොඩනගලා මේ තියෙන ආර්ථික ප්‍රශ්නේ විසඳගමු. එතකොට අපිට එතනින් එහාට ඉස්සරහට යන්න පුළුවන් වෙයි. මේ ව්‍යවස්ථාව අනුව කිසිදු අවශ්‍යතාවයක් නැහැ අගමැතිවරයෙකු පත් කරාට පස්සේ ඔහුට සහාය පළ කිරීමට. යම්කිසි පාර්ශ්වයක් හිතනවා නම් ඔහුට බහුතරය නැහැ කියලා එය ඔප්පු කිරීමේ භාරය උන්ට පැවරෙනවා මිසක් පත්වන අග්‍රාමාත්‍යවරයාට සහාය පළ කිරීමේ සම්ප්‍රදායක් අපේ පාර්ලිමේන්තුවේවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායවත් නැහැ. අපිට පැහැදිලි බහුතරයක් තියෙනවා. නියෝජ්‍ය කතානායක ධුරයට අජිත් රාජපක්ෂ මහතාගේ නම යෝජනා වුණාද මේ සාකච්ඡාවේ? අපිට එතුමත් එක්ක අපේ දේශපාලනික වශයෙන් යම් යම් මතභේදයන් සහ නොගැලපීම් තිබුණට වර්තමානයේ තුල මේ රට ගොඩනගන්නට නම් විශේෂයෙන්ම ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය වෙනවා. ඒ වගේම නිවැරදි කළමනාකරණයක් පිළිබඳව අපි හිතන්න ඕනේ. මොකද අපිට දේශපාලඥ හැටියට මහජන නියෝජිතය හැටියට ඔට්ටු සෙල්ලම් කර කර ඉන්න බෑ. ඒක නිසා මං හිතන්නේ ඒක දේශපාලඥ හැටියට විතරක් නෙවෙයි මාධ්‍ය වේදී නිසා මාධ්‍ය ආයතන හැටියටත් මං හිතන්නේ ලොකු වගකීමක් තියෙනවා. මේ වෙලාවේ ජනතාව සහ රටපත් වෙලා තියෙන තත්ත්වෙන් ගොඩනගන්න. ඒක නිසා අපි සීළු දෙනාම එකතු වෙලා ආශිර්වාද කරනවා එතුමාට මේ කටයුත්ත කරගෙන යන්නට හැකියාව ලැබෙන්න කියලා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ മന്ത്രിවරු හැටියට අතිගරු ජනාධිපතිතුමාට අගමැතිතුමාට සම්පූර්ණ සහයෝගය දෙනවා. කවුරු හරි කියනවනම් බහුතරය නැහැ කියලා බහුතරයේ උපරිමය අපි 17 වෙනිදා පෙන්නනවා. Multiple devices එකවර කනෙක්ට් කළ හැකි internet like a boss SLT Mobitel Fiber. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සන්ධ්‍යාවේදී BBC සිංහල සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වුණා. එහිදී ඔහු කියා සිටියේ කඩිනමින් ජන ජීවිතය යථා තත්ත්වයට ගෙන ඒම සිය අභිප්‍රාය බවයි. මේ අවුරුද්ද තමයි අපිට අමාරුම අවුරුද්ද. විදේශ විනිමය නැහැ. රුපියලේ ආදායමුත් නැහැ. දැන් අපි කොහොමද රුපියලේ ආදායම් වැඩි කරගන්නේ? දෙවනුව තියෙන විදේශ විනිමය ලබා ගන්න. අපි මේ පෝලින් නැති කරන්න ඕනේ. අපි තුන් වේලක් කන්න මිනිස්සුන්ට ඉඩ දෙන්න ඕනේ. අපි සාමාන්‍ය ජීවිතයක් ඇති කරන්න ඕනේ. මැද පන්තිය අපි දියුණු කරන්න ඕනේ. ඒ වගේම වැඩ කරන ජනතාවට මීට වඩා හොඳ ආර්ථිකයක්, ගෙදර ආර්ථිකයක් අපි ලබා දෙන්න. 1977 අපි පෝලිංග ඉවර කළා. විවෘත ආර්ථිකයක් ඇති කරා. 2001 අපිට තිබුණ අඳුරු යුගයක්. විදුලි බලය නැතුව ආර්ථිකය කඩා වැටුණා. ඒකත් මම ඉදිරියට ගෙනිච්චා. ආපහු මේ රටේ 2015 අපිට සිදු වුණා විශාල ආර්ථික අහයනයකට මුහුණ දෙන්න ආර්ථිකය කඩා වැටෙන එක නවත්තන්න. ඒක සාර්ථකව කරා. හැම වෙලේම මම අගමැති වුණාම තුන් වේලක් කන්න දුන්නා මිනිස්සු. මොකද ජීවත් වෙන්න දුන්නා. රැකියාව ඇති කරා. ඉතින් එහෙනම් විශේෂයෙන්ම මේ සැරේ ඒ අභියෝගය බාරගෙන මේ ජනතාවට හොඳ ජීවිතයක් ලබා දෙන්න මම බලාපොරොත්තු. වින්ස්ටන් චර්චිල් මැතිතුමාට 1939 හිටිය මන්ත්‍රීවරු 4 දෙනයි අගමැති වුණා. යුද්ධෙත් දින්නා. හැම එක්කෙනාටම එකතු වෙන්න. ආපහු පාර්ලිමේන්තුවට බලය ගන්න. කැබිනට් මණ්ඩලයට අමතරව කොමිටි ක්‍රමයක් ඇති කරන්න. මූල්‍ය පාලනය අතට ගන්න. අධීක්ෂණය කරන්න. පාර්ලිමේන්තු නායකයින්ගේ කොමිටියක් ඇති කරන්න. ඒ මගින් අපි ඔක්කොම එකට එකතු වෙලා කරන්න. අනික මට උවමනා වෙලා තියෙන්නේ මේ තරුණ හඬයකට එකතු කරන්න. පාර්ලිමේන්තු කොමිටිය හැම එකම තරුණ හඬ නියෝජිතයන් පත් කරන්න. එයාට ඕන වෙනසක්. ඒ වෙනස ලබා දෙන්න ඕනේ. අපි මේ වැඩ කටයුතු කරනවා නම් ඇත්ත වශයෙන්ම සම්ප්‍රදායික විදිහට වැඩ කරන එක වැරදි. අරගල දෙකක් තියෙනවා. ගෝඨගෝම අරගලයේ තියෙනවා. ඒ වගේම මේ හැම නගරෙම අරගලයක් තියෙනවා. විශේෂයෙන්ම පෙට්‍රල් ඉන්ධන ලබා ගන්න, කෑම ලබා ගන්න. කොහොමද මේ පෝලිං යුගයක් නැති කරන්නේ? ඒකට තමයි ඕන මුදල් හොයාගන්න තියෙන්නේ. මේ දවස් කීපෙම වෙසක් වලත් මම නිවාඩුවක් ගන්න අපි රැ වෙනකම් වැඩ කරන්නේ. IMF එක කතා කරන්න වෙනවා. අපි නියම වශයෙන් ක්‍රියා කරනවා කියලා දැනගත්තොත් අනික් රටවලුත් අපිට උදව් කරයි. දැන් රටට රුපියලේ ආදායම් නැහැ. දැන් ට්‍රිලියන 3ක් මුද්‍රණය කරලා තියෙනවා. දැන් අද ට්‍රිලියන 3 අවසానයි. අපිට දැන් තියෙන්නේ ආණ්ඩුවේ බිලියන 100යි. දැන් ආපහු පාර්ලිමේන්තුවෙන් තව මුදල් මුද්‍රණය කරන්න කියලා කියන්නේ. දැන්ට කරන්න සිදු වෙනවා. මම කෙරුවත් පඩි ගෙවන්න බැරි වෙනවා රාජ්‍ය සේවකයින්ට. මට ඕනේ දැන් තරුණයන්ට හොඳ අනාගතයක් දෙන්න. අපිට පුළුවන් ඉදිරියට යන්න. මට විශාල විශ්වාසයක් තියෙනවා. අපේ තරුණයන් මම දැකලා තියෙනවා. ගෝඨගෝගම සංවිධානය කරපු හැටි බලන්න. අපි කවුරුත් කිව්වේ නැහැ. ඒ අයම ගිහින් කරන්නේ. අන්න එහෙම හැකියාවක් තියෙනවා. ඒ හැකියාවෙන් අපි ප්‍රයෝජන ගන්න. ඒකයි ඒ අය කියන්නේ මේ ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා. ඉදිරියට ගෙන යන නායකයෝ ඉන්නවනේ. අපි හැමදාම ඉන්නේ. ඒව තේරෙන්න, ඒ වගකීම බාර ගන්න පුළුවන් නායකයෝ තමයි ඉස්සෙල්ලාම හැදි කරන්න ඕනේ. නිකන් සටන් පාට කියලා මාධ්‍යයට දුවන අය නෙමෙයි. ඔබතුමාට තියෙන ප්‍රධාන චෝදනාවක් තමයි හැමතිස්සෙම රාජපක්ෂලව බේර ගන්න ඔබතුමා ඉදිරියට එනවයි කියලා ඒගොල්ලෝ අමාරුවේ වැටිච්ච වෙලාවල් වලට. මම ඒගොල්ලෝ විරුද්ධ නඩු දැම්මා. 380 මම හිතන්නේ ලිපි ගොන්න 300 ගාණක් කරා. ඒත් මම නෙමෙයි මේගොල්ලෝ වීරය කිව්වේ. මේගොල්ලෝ යන්න ඕනේ. මට කියන්නේ එක මාධ්‍ය නාලිකාවක් මේ ගෝටට ඡන්ද දෙන්න එපා කිව්ව එක. මේ නඩු බොරු කියලා කිව්වේ මාධ්‍යයෙන්. ඉතින් මාධ්‍යයෙන් අහන ප්‍රශ්නෙට බයයි මාධ්‍යයෙන් අහන්න. ඒ වුණොත් මගෙන් අහනවා. කරුණාකරලා ගිහින් අහන්න මාධ්‍යයෙන්. අහන්න ආපහු ගිහින් ඔයගොල්ලෝ මේගොල්ලෝ ජාතික වීරය කරනවද නැද්ද කියලා එච්චරයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේ. හිතවත් සජිත් සාම්ප්‍රදායික පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබට ගිය නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටවීම. ශ්‍රී ලංකාව මේ මොහොතේ අති දැවැන්ත ආර්ථික සමාජීය හා දේශපාලන අර්බුදයකට මුහුණ පා ඇති බව අප සියලු දෙනා හොඳින් දන්නා කාරණයකි. දිනෙන් දිනම උග්‍රවන මෙම අර්බුදය අවසන් කොට ස්ථාවර ආර්ථිකයක් ඇති කිරීම සඳහා අප සියලුම දෙනා අත්වැල් මැද කරමින් කටයුතු කළ යුතු බව අවිවාදයෙන් පිළිගත යුතුය. මේ මොහොතේ අප කටයුතු කරනු ලබන ආකාරය හා අප විසින් ගනු ලබන තීරණ අනුව රටේ අනාගත දිශානතිය නිශ්චිත වන බැවින් ඉදිරි පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීමේ ඓතිහාසික වගකීමක් අප සියලු දෙනා වෙත පැවරී ඇත. අප මාතෘ භූමිය ඉතිහාසයේ දැවැන්තම අර්බුදයකට මුහුණ දී සිටින මෙම අවස්ථාවේ මා විසින් අග්‍රාමාත්‍ය ධූරය බාර කරනු ලැබුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලු පාර්ශවයන්ගේ සහයෝගය ලබා කරමින් සාම්ප්‍රදායික පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබට ගිය නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රට නව දේශපාලන මාවතකට යොමු කිරීම සඳහා වන ජනතා අපේක්ෂාව මල්ඵල කැන්වීමට මූලික අඩිතාලම සැකසීමේ බලාපොරොත්තුවෙන් බව සිහිපත් කරමි. පවතින තත්ත්වයෙන් රට මුදවා ගැනීම සඳහා ඉතිරි වී ඇති එකම විකල්පය වන්නේද මෙම නව දේශපාලන මාවත ඔස්සේ ගමන් කරමින් අප සියලු දෙනාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් හා දැඩි කැපවීමෙන් රට ස්ථාවර මට්ටමකට ගෙනීමයි. ඒ අනුව දිනෙන් දින උග්‍රවන ජනතාවගේ දැවෙන ප්‍රශ්න අප්‍රමාදව විසඳීම සඳහා මෙන්ම ජාත්‍යන්තර සහයෝගයද ලබා කරමින් ශ්‍රී ලංකාව ආර්ථික සමාජීය හා දේශපාලනික වශයෙන් ස්ථාවර කිරීම සඳහා අප දරන සාමූහික ප්‍රයත්නයට සහාය වීම ජාතික වගකීමක්සේ සලකා එම වගකීම ඉෂ්ට කිරීමට පක්ෂ ભેද නොසලකා අත්වැල් මැද ගන්නා මෙන් සමගි ජනබලවේගයට ගෞරවයෙන් ආරාධනා කරමි. ගතවන දිනක් පාසා මෙරට අනාගතය දැඩි අවදානම් තත්වයකට මුහුණ දෙමින් පවතින බැවින් ඉහත ඉල්ලීම් සඳහා ඔබතුමාගේ කඩිනම් මෙන්ම ධනාත්මක ප්‍රතිචාරය බලාපොරොත්තු වෙමි. ස්තුතියි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය. මෙම ලිපියට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ ජන ජීවිතයේ ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලු සඳහා විසඳුම් සෙවීමේදී ගනු ලබන නිවැරදි තීරණවලට වගකිව යුතු විපක්ෂයක් ලෙස සහයෝගය ලබා දෙන බවයි. ප්‍රවෘත්ති තුලින් කෙටි විරාමයක් දැන්. ලොව පුරා බොදු ජනයා විසින් සමරනු ලබන ප්‍රමුඛතම බොදු උත්සවය වෙසක් උත්සවය බව සඳහන්. කොතෙකුත් ආර්ථික පීඩාවන්ට පත්ව තිබුණත් ජනතාව හෙට එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් තමාට හැකි අයුරින් සූදානම් වන ආකාරයක් දැකගත හැකි වුණා. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදුවීම සහ පිරිනිවන් පෑම යන තෙමගුණ හේතු කොටගෙන වෙසක් උත්සවය සමරනු ලබනවා. එබැවින් බෞද්ධ ජනතාව විසින් සමරනු ලබන උතුම්ම ආගමික උත්සවය වෙසක් උත්සවයයි. වෙසක් උත්සවය වෙනුවෙන් බාලමහලු සැමදෙනාම කල්තියා සූදානම් වන අතර තොරන් පහන් කූඩු සෑදීමට සූදානම් වන්නේ මාස ගණනාවකම සිටයි. කෙසේ වෙතත් අද වන විට රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ ජනතාව තමන්ට හැකි අයුරින් හෙට එළඹෙන උතුම් වෙසක් පුන් පසළොස්වක පොහොය වෙනුවෙන් සූදානම් වන ආකාරයක් දක්නට ලැබුණා. වෙනදා මෙන් පහන් කූඩු තොරන් එදින වුණත් ඇතැම් ප්‍රදේශවල එම කටයුතු සිදු කෙරුණු දක්නට ලැබුණා. TNL රූපවාහිනියද උතුම් වෙසක් පුන් පොහොය දිනය වෙනුවෙන් විවිධ වැඩසටහන් විකාශය කිරීමට සූදානම්. මේ අතර 2021-2022 වර්ෂය සඳහා වූ ශ්‍රීපාද වන්දනා වාරය මැයි මාස 17 වෙනි දිනයෙන් අවසන් කරන බව ශ්‍රීපාදස්ථානාධිපති තල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති සබරකමුව පළාත් ප්‍රධාන සංඝනායක ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් ප්‍රකාශ කළා. ශ්‍රීපාද වන්දනා වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවති රැස්වීමකදී උන්වහන්සේ මේ බව සඳහන් කළේ. වෙසක් පොහෝ දෙදින එනම් හෙට සහ අනිද්දා ශ්‍රීපාද
ශ්‍රීපාද වන්දනාවේ පැමිණීමට හැකි බවත් 17 වෙනි දින දහවල් ශ්‍රීපාද උඩමළුවේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවත් වලින් අනතුරුව ශ්‍රීපාද උඩමළුවේ තැන්පත් කර තිබෙන සදාතුක කරඬුව සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ යුද හමුදා බටපිරිස් සහයෝගය ඇතිව රත්නපුර පලාපත්තල මාර්ගය ඔස්සේත් භගවන්තලාව බලංගොඩ මාර්ගය ඔස්සේත් නල්ලකන්නිය ලක්ෂපාන කළුගල යටියත්කොට අවිස්සාවේල රත්නපුර හරහා යන මාර්ග තුන ඔස්සේ පැල්මඩොල්ල ගල්පොත්තාවෙල රජමහ විහාරස්ථානයේ මාලිගාව දක්වා වැඩම කෙරනු ඇති. රටපුරා පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු 6ට ලිහිල් කර නැවතත් අද පස්වරු 6ට පනවනු ලැබුවා. ඒ අනුව හෙට උදැසන 5 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ. රට තුළ පැන නැගී ඇති හදිසි තත්ත්වය යටතේ ජනාධිපතිවරයා විසින් පනවනු ලැබූ ඇඳිරි නීතිය අද පෙරවරු 6ට ලිහිල් කරනු ලැබුවා. මහජන ආරක්ෂක ආඥා පනතේ 16 වන වගන්තියේ යටතේ වූ නියමයන්ට අනුකූලව ඇඳිරි නීතිය අද යලිත් පස්වරු 6ට පැනවීමටයි පියවර ගැනුනේ. බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ලබා දෙන ලිඛිත අවසරයේ මත පමණක් අත්‍යවශ්‍ය රාජකාරී සඳහා යාමට අවස්ථාව ලැබෙන අතර එසේ නොමැතිව මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ අවට ප්‍රදේශ මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුටත් අවසර හිමිවන්නේ නැහැ. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව අද සිට දුරගමන් සේවා දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට තීරණය කර තිබෙනවා. ඇදිරි නීතිය හේතුවෙන් දුරගමන් සේවා කටයුතු අඩාල වී ඇති නිසා මෙම තීරණය ගත් බවයි වාර්තා වුණේ. කෙසේ නමුත් ඇදිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් වූ විට දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. නිවාස ගිනි තැබීම්, කොල්ලකෑම්, පහර දීම් සහ රාජ්‍ය හෝ පෞද්ගලික දේපළවලට හානි කිරීම වැනි සිද්ධීන් පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඕනෑම ස්ථානයක ප්‍රචණ්ඩකාරී කණ්ඩායමක් විසින් සිදු කරන නීතිය හා සාමය කඩකිරීම පිළිබඳව තොරතුරු ලබා දීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් ජනතාව වෙත දුරකථන අංක ලබා දී තිබෙනවා. ඒ අනුව 076 73 93 977 හෝ 0112 44 11 46 හෝ 118 යන දුරකථන අංකවලට ඇමතුම් ලබා ගන්නා ලෙසයි ආරක්ෂක අමාත්‍යාංශය විසින් වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ වසරේ විදුලි බිල ඉහළ නොදැමුවහොත් ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 250ක පමණ පාඩුවක් දරා ගැනීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. විදුලි බිල සංශෝධන කටයුතු රජයේ ප්‍රතිපත්ති මත තීරණය කරන බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ. ඉදිරි මාස කිහිපය තුළ පැය 10ක 12ක පමණ කාලයක් විදුලිය කපාදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළා. කෙසේ වෙතත් අද දිනේ දෙවයිනම ආවරණය වන පරිදි පැය 5ක විදුලි කපාදුවක් සිදු කෙරුණා. ඒ අනුව දහවල් කාලයේ පැය 3යි මිනිත්තු 20ක් වශයෙන් හා රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 40ක් වශයෙන් විදුලි කපාදුවක් සිදුවන බවයි විදුලි බල මණ්ඩලය පැවසුවේ. වෙසක් පුන් පොහොය දිනේ යෙදෙන හෙට දිනේදී කිසිදු විදුලි කපාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර ඩීසල් රැගත් නෞකාවක් අද දිනේදී මෙරටට ළඟාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසුවා. අදාළ නෞකාව අද නොපැමිණියහොත් එය ලබන 17 වෙනිදා පැමිණෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. රෝහල් ආරක්ෂක අංශ ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් මේ වන විට ඩීසල් නිකුත් කරන අතර ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හරිනු ලබන්නේ පෙට්‍රල් පමණයි. ඉන්ධන පිරවුම්හල් අසල දිගුපෝලිම් අද දිනේ දක්නට ලැබුණා. මේ අතර ගෑස් සිල්ලා අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතාවයන් පැවැත්වුණා. ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් නැවතත් කෙටි විරාමයක්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යවරුන් සිව් දෙනෙකු අද පස්වරුවේ පත් කර තිබෙනවා. ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී. එහිදී විදේශ කටයුතු අමාත්‍ය ධුරය සඳහා මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පත් කර තිබූ අතර රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස පත් කෙරුණේ දිනේෂ් ගුණවර්ධන මහතායි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය දුරේ ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයා ඉදිරියේ අද දියුරුම් දුන්නා. විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කංචන විජේසේකර මහතා අද මෙලෙස දියුරුම් දුන්නා.
කලාප ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. ඒ අද අලුයම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී. ලක්ෂ්මන් හුළුගල්ල මහතා මේ යන විට 66 වන වියේ පසු වුණා. ඒ මහතා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර හිටපු ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයා ලෙස සේවය කර තිබුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව වහාම නිදහස් කරන ලෙස ඉල්ලා කලාකරුවන් ඇතුළු සාමාන්‍ය ජනතාව අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. හෙටට යෙදෙන වෙසක් පොහොය දිනේදී හෝ දේශපාලන පරිගැනීම් හේතුවෙන් සිරගත කර සිටින මන්ත්‍රීවරයාට වහාම නිදහස හිමි විය යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ. කලාකරුවන් ඇතුළු දහසකට ආසන්න පිරිසක් ඒ සඳහා සහභාගී වූ ආකාරයක් දැකගත හැකි වුණා. ප්‍රවෘත්ති තුලින් තවත් කෙටි විරාමයක්. ලෝවට අතුරුතුරුත් සමගින් දැන් විදෙස් පුවත්. ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සිව්මහල් ගොඩනැගිල්ලක් ගෙන ගැනීමට ලක්වීමෙන් එහි සිටි පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. තවත් 40කට වැඩි පිරිසක් පිලිස්සුම් තුවාල සමග රෝහල් ගත කර ඇති අතර ගින්න හටගත් අවස්ථාවේ එහි 60-70 අතර පිරිසක් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දිල්ලි බටහිර ප්‍රදේශයේ පිහිටි කාර්යාල ගොඩනැගිල්ලක ඊයේ පස්වරුවේ හටගත් මෙම ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 20ක් පමණ යොදාගෙන තිබෙනවා. මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ විදුලි කාන්දුවක් ගින්නට හේතු වී ඇති බවයි. දිල්ලියේ මුද්කා උමං දුම්රිය ස්ථානයේ ආසන්නයේ පිහිටි මෙම ගොඩනැගිල්ලේ ගින්නෙන් මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් 2 ලක්ෂය බැගින් වන්දි පිරිනමන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ප්‍රකාශ කර තිබෙනවා. නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩන්ට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. ඒ රට කොවිඩ් රෙගුලාසි ලිහිල් කර දින කිහිපයක් ගත වීමෙන් අනතුරුවයි නවසීලන්ත අගමැතිනියට කොවිඩ් ආසාදනය වී ඇත්තේ. එක්සත් අරාබි එමිරේට් ජනාධිපතිවරයා වන ෂෙයික් ඛලිෆා බින් සසද් අල් නක්සාන් අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මේ යන විට ඔහුගේ වයස අවුරුදු 73. ෂෙයික් ඛලිෆා බින් කසද් අල් නක්සාන් වසර ගණනාවක් පුරා රෝගීව සිටියා. ඔහුගෙන් පසු ජනපති ධූරයට පත්වන්නේ ඔහුගේ අර්ධ සොහොයුරු අබුඩාබි ඔටුන හිමි මොහොමඩ් බින් සසද් කුමරුන්. ජනාධිපති ෂෙයික් ඛලිෆා බින් සසද් අල් නක්සාන්ගේ අභාවය හේතුවෙන් එමිරේට් රාජ්‍යයේ දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ෂෙයික් ඛලිෆා බින් සසද් අල් නක්සාන් ලොව ධන කුවරයන්ගෙන් කෙනෙකු වනවා. ඔහු එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ ජනපති ධූරයට පත් වූයේ 2004 වසරේදී. ඔහුගේ පවුලේ වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 150ක්. ක්‍රීඩා පිටියේ තොරතුරු වෙතයි දැන් අවධානය. මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ උණුසුම තවදුරටත් තීව්‍ර කරමින් අවසන් වටේට සුදුසුකම් ලැබීමේ සිය බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට පංජාබ් කිංස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ මෙවර තරඟාවලියේ 60 වෙනි තරඟයෙන් රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම පරදවා ලකුණු 54ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමත් සමගයි. මෙවන විට තරඟ 12කදී ප්‍රසාද ලකුණු 12ක් ලබාගෙන ඇති පංජාබ් කිංස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 6 වෙනි ස්ථානයේ රැඳී සිටින අතර මෙම තරඟයෙන් පරාජයට පත් වූ බැංගලෝර කණ්ඩායම තරග 13කදී ප්‍රසාද ලකුණු 14ක් හිමි කර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ 4 වන ස්ථානයේ රැඳී සිටිනවා. තරගයේ කාසිය වාසිය දිනු බැංගලෝර කණ්ඩායමේ නායක ෆෆ් ඩු ප්ලෙසිස් පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ. ඒ අනුව පිටියට පිවිසි පංජාබ් පිතිකරුවන් එම තීරණයට ප්‍රබල පිළිතුරක් ලබා දෙමින් නියමිත පන්දු අර 20 තුළ කඩනු 9ක් දැවී ලකුණු 209ක් රැස් කිරීමට සමත් වුණා. ජොනි බ්‍යාස්ටර් මෙවර තරග වාරයේදී වාර්තා කළ සිය දෙවැනි අර්ධ ශතකය වාර්තා කිරීමට අද සමත් වුණා. මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පංජාබ් කිංස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී වැඩිම කඩනුලාභීන් අතර පෙරමුණ හිමි කර ගැනීමට රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායමේ ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමත් වුණා. මේ වන විට තරග 13කදී වනිදු බිඳහෙලා ඇති කඩනු ගණන 23. මෙතෙක් කඩනු 23ක් දවා ගනිමින් වැඩිම කඩනුලාභීන් අතර පෙරමුණේ පසු වූ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ සුස්වේන්ද්‍ර චේගල්ට මේ වන විට හිමිව ඇත්තේ එහි දෙවන ස්ථානයයි. දවසේ කාලගුණානා වැකිය දැන්
කුකුලේගඟ ඉහළ ප්‍රදේශවලට අකණ්ඩවම වැසි ලැබීම හේතුවෙන් කුකුලේගඟ ජලාශයේ වාන්දුරටු දෙකක් අද පෙරවරුව වන විට විවෘත කර තිබුණා. ඒ අනුව තප්පරයට ඝන මීටර් 250ක පමණ ජලධාරිතාවක් කුකුලේගඟට මුදා හැරි අතර ඒ හේතුවෙන් බුලත් සිංහල ප්‍රදේශයේ පහත් බිම් හා මාර්ග රැසක් ජලයෙන් යටව පැවතියා. මේ අතර රත්නපුර පොලිසිය ඉදිරිපිට සහ මහජන ක්‍රීඩාංගණයේ කොටසක් ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. පවුල් කිහිපයක් අවතැන්ව ඇති අතර ඔවුන් කුඩුගල් වත්ත පල්ලියේ රැඳී සිටිනවා. රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයේ ස්ථාන දෙකක්ද ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවයි. ඒ අනුව දිවයිනේ නිරිත දිග කොටසේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකියි. සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර උතුරු පළාතේත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. මෙත් සමගින් අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. අප යළිත් හමුවන්නේ හෙට සවස 6:55ට. ඔබ සැමට සුබ රාත්‍රියක්. Welcome to Glorious